අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වක්ඛලී ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ බණපදේ කලින් අහන්න ඇති ඊට වගේම අහලත් ඇති මේක අපේ ශාසනයේ බොහොම ඉතිරි පැතිර ගිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් යමෙක් බුදුන් දකිනං හේ ධර්මයේ දකි යමෙක් ධර්මයේ දකිනං හේ බුදුන් දකි ඉතින් ඒ නිසා ඒක කියන්න පුළුවන් ඉන්නේ බුදුහාමුදුරන් විතරයි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරේ මේ සූත්‍රයේදී තමයි. වක්කලි සූත්‍රයේ තමයි. ඉතින් ඒක දේශනා කරන්නේත් ප්‍රයෝගයකට. ඒ දේශනා කරන්නේත් වේදකමකට. ඒ මොකද ඒ දක්කලි ස්වාමීන් වහන්සේ විපිලිසර වෙලා සර්වචන් වහන්සේ දකින්න කැමැති කියලා මේ ජීවිතේ අවසාන අවස්ථාවේ එහෙම නැත්නම් මාරාන්තික ඇඳේ මර ඇඳේ ඉඳගෙන තමයි පණිවිඩය යවන්නේ. ඉතින් බුදුරජාණන්සේ මේ වෙලාවට වඩින එකත් අමුතුම දෙයක්. මම තනදිම ඇත්තටම බුදුරජාණන්සේ වඩින්නේ නැහැ. බුදුරජාණන්සේක පණිවිඩයක් අරිනවා නැත්නම් කලියුත්ත කරනවා. නමුත් මේකෙදී අපේ පින්නට වක්කලි හාමුදුරන්ගේ පින්නට බුදුරජාණන්සේ වඩිනවා. වැඩලා අහනවා වක්කලි මේ මොන වගේ දෙයක්ද විපිලිසරකමක්ද තියෙන්නේ සීලේ පිළිසර ප්‍රශ්නයක්ද කියලා. ඊට පස්සේ කියනවා විපිලිසරකමේ නම් අඩුවක් නැහැ ස්වාමීන් වහන්සේ. සීලේ නම් මට ප්‍රශ්නයක් නැහැ. ඇයි විපිලිසර වෙන්නේ? බුදුන් දැකලා බුදුහාමුදුරුවෝ පැවිදි වෙලා බණ භාවනා කරගෙන ජීවිතේ මරණ බව හොඳටම දැනගෙන දැන් මේ මරණයකට විපිලිසර වෙන්නේ ඇයි? මට ඉස්සර වගේ නිතර ගිහලා බුදුහාමුදුරුවෝ දකින්න බැරිකම නිසා. මට ඔබ වහන්සේ වන්දනා කරගන්න නැති නිසා. ඉතින් ඒක අපි දන්නවා ඒක කාටවත් වගේ අත්දැක ගන්න පුළුවන් දෙයක්. අපි හරි කැමැති දඹදිව වඩින්න, මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරව වඩින්න, හැමදාම බුද්ධ පූජාව තියන්න, හැමදාම ඉතින් මල් පහන් පූජාවල් කරන්න. ඉතින් ඒක අපි ලංකාවේ බොහොම පවතින පින්කම් කියලා අපි කියන්නේ. ඒ මොනවටත් නෙවෙයි බුදුන් දකින්න තියෙන ආශාව. ඉතින් යම් කිසි කෙනෙකුට ලෙඩ වෙලා යමක් කරගන්න බැරි වුණොත් ඉතින් යාට ලොකු විපිලිසරකමක් වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා ඒ ශ්‍රද්ධාවෙන් හිටපු කෙනෙකුට බුදුන් දැක ගන්න බැරි වෙනවායි කියලා. ඉතින් එතකොට බුදුරජාණන්සේ ඒකට පිළියමක් කියනවා මං බක්කයි කියලා කියන්නේ පක්කලි ධර්මයේ දැකීම තමයි. ඒ නිසා මේ ඊටුලා තියෙන කාලය තුල ධර්මයේ දැක ගන්න බෑ. ඒකට මං දැක්කා වගේ තමයි. යම් කෙනෙක් ධර්මයේ දකිනම් මම දකි යම් කෙනෙක් මම දකිනම් ඔය ඇවිල්ලා ඒක පෛරුපාසානකමට බුදුහාමුදුරුවෝ ඇසුරු කළ වැඩක් නැහැ. ධර්මයේ දකින්නයි බුදුහාමුදුරුවෝ දකින්න ඕන. ඉතින් ඔය කාරණාව ඇත්තටම බොහොම ලස්සනට අනිකු ශාස්ත්‍රුන් වහන්සේලාට වැඩිය ප්‍රායෝගිකව බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. නමුත් අවුරුදු 2500ක් 600ක් යනකොට දැනට මේක සෑහෙන දුරට අපි විලල් කරගෙන තියෙනවා. මේක වෙළඳ භාණ්ඩයක් කරගෙන තියෙනවා බුද්ධ රූපය. හෙළුවැලි ගෑනුගේ රූපයි බුද්ධ රූපයි දෙකම වෙළඳ භාණ්ඩ. එච්චරම මේ මිනිස්සු විකුණගෙන කන දෙයක් මම දැකලා නැහැ මගේ ජීවිතේේ. වෙසක් කාලයකට අච්චු ගහන වෙසක් පත්‍ර හැම එකේම බුදු පිළිම. පහුවෙන්ද මොකද වෙන්නේ? කුණු කෝටට දාලා බුලත් කෙල ගහලා ඒක විසිකරනවා. මුස්ලිම් ආගමේ නබි නායකතුමාගේ රූපේ රේඛා චිත්‍රයක් ඇඳයි කියලා නිව්සීලන්ත මිනිස්සෙක් නිව්සීලන්ත තානාපති කාර්යාලේ කුඩු කරා. අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ රූපයක්වත් අඳින්න එපා. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මම අපටි පිළිරුව හදන්න බැරි જાතියක්.
අපපටි රූපයි කියලා. ඉතින් අපි බුදු රූප හදාගෙන ඒක විකුණාගෙන අද යන බිස්නස් එක බලනකොට ඒ ධර්මයේ දැකීම සඳහා කරන වැඩක් කියන එක බෑනේ ඒක. එيشා පැවිදෙන්න ඉස්සෙල්ලා මම ගොඩාක් ඇහුවා ඒ කතාවල්. ওই gadol වලට බුදු පිළිමකට වදින જાතියක් නෙවෙයි අපි. අපි මේ බණ භාවනා කරන જાතියක් කියලා වෙනම නිකායක් තිබුණා ඒ කාලේ. ඉතින් ඒක බුදුරජාණන්සේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. බුදුන් දකින්න ඕන ධර්මයේ දකින්න එක. ධර්මයේ දකින්න බුදුන් දකින්න වගේ. ඉතින් ඒක ලේසි නෑ. එහිදී පණ්ඩිතාරාමේ ඉන්න වෙලාවේදී ඒ බුදුරජාණන් ස්වාමීන් වහන්සේ දන්නවා ඉතින් ලංකාවේ කරන දේවල් ඒ වගේම තමයි බුරුමෙත්. බුරුමේ ඊට වැඩිය ටිකක් මහායාන පිළිවෙලට යන්නේ බෝධින්නාංශික කරු කරන්නේ. වෙසක් දවසට විතරක් බෝධින්නාංශයට පැන් වඩන වැඩක් තියෙනවා. අනික් වෙලාවට ඉතින් බුදු පිළිම තමයි තියෙන්නේ. හැම බුදු පිළිමෙටම රජ ඇඳුම් අඳලා තියෙන්නේ. ඔටුන්නක් දාලා මේ මොනවාද ඔය උඩරට නැට්ටු අඳිනවා වගේ දාලා සිවුරත් රත්තරන් පාටින් දාලා අමුතු විදියට බුදු පිළිමේ හදලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ හරි අමුතුයි ඒක. මම හිතන්නේ ඒකට හේතුව මේ එමරල් බුද්දා කියලා එකක් තියෙනවා තායිලන්තේ. ඉතින් ලංකාවේ තිබිච්ච එකක් තනිකර මංගල් 8ක් විතර ඇති එමරල් කියන මේ මැණිකක්ම කපලා තියෙනවා. සම්පූර්ණ සම්මිතිකව හදලා තියෙනවා. ඒක තමයි අපේ දන්ත ධාතුන් වංශයේ සලකන්නේ. ඉතින් ඒකට විශාල පින්කම් තුනක් තියෙනවා. වර්ෂා කාලයට වෙන කබායක් අඳිනවා. උෂ්ණ ඍතුවට වෙන සූට් එකක් අඳිනවා. හේමන්ත ඍතුවට තව සීතල එකක් අඳිනවා. ඒ ඇඳුම් අඳින එක විශාල උත්සවයක්. අපි හරියට දන්ත වංශේ වඩමනවා වගේ. ඉතින් ඒ පිළිමේ තියෙන්නේ තොටුන්නක් දාලා. එක එක ඇඳුම් අඳිනවා. ඉතින් ඒ නිසා හරි ආසයි ඒගොල්ලෝ මේ වගේ සුදු බුදු පිළිමයක් දැක්කනම් පුදුම සතුටක් ඇති වෙනවා ඒගොල්ලන්ට. මේක නිකන් විකාර කරලා නැහැනේ බුදු පිළිමේක. ඉන්දියා බුරුමේ තියෙනවා සම්බුද්දේ අට්ඨ වීසංච ද්වාදසංච සහස්තතේ පංචතත සහස්තාලී කියලා අපේ ලොකු සාංශේ බැඳපු ගාතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 5,12,28 නමක් බුදුරු දැකලා තියෙනවායි කියලා සම්බුද්දේ කියලා ගාතාවක් තියෙනවා. අපි හන්දාවට කියනවා මෙහිදී. ඒකට හදපු චෛත්‍යයක් තියෙනවා. ඒකට හදපු විහාරයක් තියෙනවා. බුදු පිළිම 5,12,28ක් ඉන්නවා ඒකේ. කොයි පැත්තටවත් හැරෙන්න බෑ. කොයි හැරුණත් බුදුහාමුදුරට පිට පාණ්ඩ වෙනවා ඒකේ. විශාල පිළිමක් තියෙනවා. හැම කණුවකම මේ වගේ හදලා තියෙනකේ පුංචි පුංචි බිලවල් හදලා ඒ බිලියක බුදු කෙනෙක් ඉන්නවා. 5,12,28ක් ගෙතර තියෙනවද දන්නේ. දැන් උනත් ගියොත් ඔය 500ක් ගෙතර බරපැන් අරපුවාම බුදු පිළිමයක් දෙනවා. ගිහිල්ලා හීලක් පෙන්නනවා. ඕකේ තැම්පත් කරලා එන්න පුළුවන්. ඒ තමයි බිස්නස් එක. මං ගියා බලන්න. ඊට පස්සේ මං hina වුණා. මේ බුදු පිළිම අල්ලන්න බිස්නස් කරන. ඊට පස්සේ අග්ගඤ්ඤ කිව්වා උඹලගේ සම්බුද්දේ ගාතාව තමයි කිව්ව ඔතන තියෙන්නේ. 5,12,28 නමක් බුදුරු ඉන්නවා. ඒ තව ඉවර නැහැ. තව බුදු පිළිම තියෙනවා. තව තියෙනවා අක්කර අඩි 8ක් මම දැන් 4ක්ද කොහොද ඇතුළට යන ගුහාවක්. ඒවා නිකන් අර ස්ටැලිග්නයිට් and ස්ටැලක්නයිට් කියන හැදෙන ගුහාවක්. ඒකේ ලෝකේ තියෙන ඔක්කොම බුදු පිළිම ගෙනත් දීලා තියෙනවා. තාම ඉවරයක් නැහැ. ඉතින් ඒක දැක්කට බුරුමේ පණ්ඩිත ශාන්සේ කියනවා මේ ධාතු චේති සහ ධම්ම චේති කියන එක දන්නේ නැතුව අපේ මිනිස්සු විකාර කරගන්න හැටි. ධම්ම චේති කියලා කියන්නේ සතිපට්ඨාන හතරට. නැත්නම් අපි කියමු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ධාතු චේති කියලා කියන්නේ උද්දේශික පාරිභෝගික සංකේත වශයෙන් ගන්න දේවල්. බුද්ධ උද්දේශා කරන පිළිම තියෙනවා. පාරිභෝගික වශයෙන් බෝධිඥානසිත පාත්‍ර ධාතුව තියෙනවා. ශාරීරික වශයෙන් දන්ත ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ තියෙනවා. ඉතින් මේවා වන්දනාව දැන් ඉතින් දීර්ඝ ගමනක්. ඒක එක පැත්තකින් බලනකොට අර පොඩි ළමයි සෙල්ලම්පත් වෙනවා වගේ වැඩක්. බුද්ධ ඥානස වෙනකොට මේ ධාතු වන්දනා කරනවා. නමුත් 1918 ලංකාවට ආපු 18 ලංකාවට ආපු ඒ ගර්ජොෆ් ලෝකෙම තියෙන ආගම් හොයව 36 දෙනෙක් රුසියාවෙන් පිට වෙලා තිනවා. පිට වෙලා ඉතුරුනේ එක මිනිසයයි.
ඒ මිනිසයා ලංකාවට ඇවිල්ලා තියෙන. එනකොට යාට පුදුමයිලු 13 වහන්සේ නමක් පෙන්වවලු කොළඹ හිටපු මිනිසයා ඒ සංචාරකයාට. එයා කියනවා ජේසුස් වහන්සේගේ ධාතු නැහැ. මොකද මේ මිනිස්සෙක් ඉඳලා නැහැ ලෝකේ. ඒබ්‍රහම්ගේ ධාතු නැහැ. ඉඳලා නැහැ එහෙම කෙනෙක්. නබි නායකතුමාගේ නැත්තම් දෙවියන් වහන්සේගේ ඉන්න බෑනේ දෙවියන් වහන්සේ ධාතු නැහැනේ. බුදුහාමුදුරන් විතරයි 13 වහන්සේලා වැඩි. මේකට කියනවා portable sanctity කියලා. ඒ 13 වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තැන් තැන් කොට ගෙනියලා වන්දනා කරන්න පුළුවන්. ඒක හොඳම නිදර්ශනයේ තියෙනවා සිල්ක් රෝඩ් එකේ ෂේදමාවතේ බුදු පිළිම හැදිච්ච හැටි. ඒ තරම්ම යන යන සංඝයා එක්ක බෝපත්තරයක් එහෙම නැත්නම් තල්පතක් එතන බුදු පිළිමයක් කරන් තියෙනවා. ඒ බුදු පිළිමේ නෙවෙයි මම මේ කතා කරන්නේ බුදුරජාණන්සේගේ ශාරීරික ධාතු. ඒකෙන් කියනවා බුදු කෙනෙක් කියලා මිනිස්සෙක් ලෝකේ ජීවත් වෙලා තියෙනවා. ඉතිහාසගත මිනිස්සෙක්. වෙන කිසිම ආගමක එහෙම ලකුණක්වත් නැහැ. ඒක නිසා අයින්ස්ටයින් කියලා තිබුණා මේ පුරාවිද්‍යාවේ කුළු ගෙඩියට අහු කරලා බැලුවොත් කිසිම ආගමකට ඉතිහාසයක් නැහැ. තියෙන්නේ බුද්ධ ආගමේ විතරයි. ඇයි ඒ? මිනිස්සු ජීවත් වෙලා තියෙනවා. ඒ මිනිස්සයා කිව්වා ඌව බලන්න එපා. ධර්මයේ බලන්නේ කියලා. මොකද මිනිස්සුන්ගේ ධර්මයේ බැලිලා පැත්තක තියලා අරව බැලලා ඉතින් පටන් අරගත්ත ධාතු ප්‍රදර්ශන. ඉතින් අපි දන්නවා ඉතින් ඒව ගියාම වෙන වැඩ ටික එවෙන් කී දෙනෙක් හම්බ කරගෙන යනවා. මම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා පහත් කරන කතා කරනවා නෙවෙයි. ඔතේ ඒ ස්වාමීන් වහන්සේගේ නාමයේ 37ක් බෝධි ධර්ම තියේදී අපි මේ ධාතු චේති වලට කරන වන්දනාව ඒ ස්වාමීන් වහන්සේ ගාතාවක් උද්දෘත කරලා කතා කරලා කියනවා අද අපි කරන විකඩම මේ බෞද්ධයා කරන විකඩම් මේ සංකේත අල්ලගෙන බුදුහාමුදුරු කියලා කියන්නේ පිළිමයක් පටිමයි බුදුහාමුදුරු කියන්නේ කියලා තියෙනවා මගේ රූපේ අප්පටිමයි කිය. පිළිම අඹන්න බෑ. බුදු රූපයක් ලෝකේ පහළ වුණේ බුදුරජාන්සේ පිරිනමන පෑමෙන් අවුරුදු 1000කට පස්සේ. ඒකත් ඔය ග්‍රීසියේ ඇති කරපු මනුස්ස රූප හැදීම ඉස්සල්ලාම සංකේතවත් කිව්වේ ග්‍රීසියේ. ඊට පස්සේ තමයි බුදු මේ රූප වලට දිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන දාලා දැන් ලෝකේ තියෙන හොඳම නිර්මාණය තමයි බුද්ධ රූපේ. අවකන බුද්ධ රූපේ එහෙම නැත්නම් අපේ මහමෙවුනායි බුද්ධ රූපේ. නමුත් මේකෙන් පෙන්නලා තියෙන්නේ අර ධර්මයේ දැකීම කියන එක පැත්තකට දාලා බුදුන් දැකීම කියන එකට රූපයක් හදාගෙන එහෙම නැත්නම් බෝධියක් හදාගෙන එහෙම නැත්නම් ධාතුන් වහන්සේ නමක් තැම්පත් කරගෙන මිනිස්සු ඒකට වැඳ ඉන්නවා. යමක් නැතුවට වැඩිය ඒක හොඳයි. නමුත් ඒ වෙනුවට බුදුහාම කරන වක්කලී මේ මම බලනවට වැඩිය හොඳයි. මම බලනකොට බලපන් මගේ ධර්ම ටික. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ධර්මයේ දැක්කනම් ඔබට බුදුන් කවුද කියලා තේරෙයි. අද කමඨාන් සුද්ධ කරනවත් එක්කෙනෙක් කියලා තිබුණේ මට මේ වගේ පුදුමාකාර විවේකයක් ශාන්තියක් ලැබුණා. මට බුදුහාමුදුර කෙරේ ලොකු ගෞරවයක් ඇති වුණා කියලා. හැම වෙලාවෙම අපි භාවනා කරන අරමුණේ සටහන දකින්නකොට භාවනා කරන අරමුණේ ආකාරයේ දකින්නකොට භාවනා කරන අරමුණේ ස්වභාවය දකින්න හැම වෙලාවෙම අපේ සද්ධාව උද්දීපන වෙලා එනවා. අපිට තේරෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. ඊට පස්සේ ගිහිල්ලා සංකත ලක්ෂණයේ සන්තති ලක්ෂණයේ දකින්නකොට අපි පුදුමාකාර විදියට දර්ශනයේ පැත්තට යනවා. ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ දකින්නකොට අපිත් බුදු වෙනවා. එහෙම නොවි මේ බුද්ධ වන්දනාවක් මේකේ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ මේ වක්කලී ස්වාමීන් වහන්සේට දීපු උත්තරේ තමයි වක්කලි මේ මාවදියා බලාන ඉඳලා හරියන්නේ නැහැ. මම දැක්කනම් ඒ මම කියපු ධර්මයට තමයි බුදුන් කියන්නේ. ධර්මයේ දැක්කනම් බුදුන් දැක්කා. මේ සිද්ධිය වක්කලී ස්වාමීන් වහන්සේ අන්තිමට බුදුන් දකින්න අවස්ථාව. එතකොට බොහෝ විපිලිසරව ඉන්නේ. තා පොඩ්ඩකින් මම මැරෙනවා. මැරෙනකොට දන්න හොඳටම සීලේ නම් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සැකයක් තියෙනවා කියලා. ඉතින් ඒක නැතිකරන්න මරණ අවස්ථාවේදී අපි පසුගිය දවස් තුනේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මේ බද්දිකා සූත්‍රය අපි ඉදිරිපත් කරගත්තා. මේ වගේ කාලෙක දැන් අපිට ඉන්දියාවට පයින් ගිහලා හරි කමන්නේ බුදුන් දකින්නවා කියන එකක් කරන්න බෑනේ. ඒ අපිට කරන්න තියෙන්නේ ඒ
උද්දේශික පාරිභෝගික වගේ දේවල් බලන එකනේ. නමුත් දැන් උනත් කම්මාරාමතාවයෙන් බේරෙන එක, භස්සාරාමතාවයෙන් බේරෙන එක, නිද්දාරාමතාවයෙන් බේරෙන එක, සංගණිකාරාමතාවයෙන් බේරෙන එක, සංසග්ගාරාමතාවයෙන් බේරෙන එක කරතයි. ඒක තමයි බුදුන් කියන්නේ. ඒවට යෙදෙන්න එපා. දැන් දන්නවනේ මම මෙච්චර ටොංගානක් මඩ බොක්කේ මඩ තියෙනවයි කියලා. දැන් කන්න එපා. කන කෙනෙකුට මොකුත් කියන්නත් එපා. ඉතින් එයා කෑවනම් එයා කාගත්තාවයි. නමුත් ඒටි දැන මඩ කනවට තව ක්‍රමයක් බුදුහාමුදුරුවෝ මෙතනදී වක්ලේ ස්වාමීන් වහන්සේට උගන්වනවා. ඒ ටික මම හිතන්නේ ඒ ධර්ම කොටස් ටික මම හිතන්නේ අපේ මේ කුසල සාංශේ විස්තර කරන්න ඇති. නමුත් අපි මේ වෙනකොට ඇති කරගෙන තියෙන මේ දර්ශනය හරහා එහෙම නැත්නම් දැනුම හරහා මම ආරාධනා කරනවා මේ විදිහට බලන්න කොහොමද ධර්මයේ දකින්න ඕන කියලා. ඒ දකින්නකොට අපේ ජීවිත පරිවර්තනයක් වෙනවද කියලා. එහෙම නැත්නම් බුදුහාමර කෙරේ සුවිශේෂී ගෞරවයක් ඇති වෙනවද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යෝ මං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියන එක ප්‍රසිද්ධ කරලා ධර්මයේ දකින්නේ මම දකි. මම දකින්නේ ධර්මයේ දකි කියලා අර මාරාන්තිකව වික්ෂිප්ත මනසකින් ඉන්න වක්කලී ස්වාමීන් වහන්සේට කියනවා. ඒ කියලා ඉවරෙලා අහනවා රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් මේ ගෙනියන්න හදන්නේ අර ලෙඩ ඇඳේ කතාවක් නෑ, මැරෙන්න ඉන්න කතාවක් නෑ, වික්ෂිප්ත කතාවක් නෑ. වක්කලී උඹ දන්නවද අපි මේ ඇඟ හැදිලා තියෙන ශරීරයේ ජනත ජීවිතය හැදිලා තියෙන නාම රූප දෙකෙන් මේ ඒකේ මේ රූපකය කය කිනකින් අදහස් කරන්නේ ස්කන්ධය කියලා. ස්කන්ධ කියන්නේ කන්ද කියලා. මේ රූපේ කියලා එකක් ලෝකේ ඇත්තේම නැහැ. ලෝකේ හැම තැනම තියෙන්නේ කලාප. එකතු වෙච්ච ගොනු. දැන් මේ දෙතිසක් කුණපේක තුච්චාම තමයි මිනිස්සෙක් කියන එකක් හැදෙන්නේ. එතනින් ගියාම න්‍යෂ්ටියක් වටේ ඉලෙක්ට්‍රෝන 8ක් ආවොත් අපි ඔක්සිජන් කියලා කියනවා. ඔක්සිජන් කියන්නේ එකක් නෙවෙයි. ඔය අපි දන්න ටික තමයි න්‍යෂ්ටි වටේ මේක යනවායි කියලා අපිට ටීචර්ස්ලා පච උගන්වපුවා තමයි මේ කියන්නේ මම. ඊට පස්සේ ගොඩාක් හොයාගත්ත න්‍යෂ්ටි වටේ ප්‍රෝටෝන තියෙනවා, පොසිට්‍රෝන තියෙනවා, ක්වැක්ස් තියෙනවා. ගොඩක් අණු පරමාණුක දේවල් තියෙනවා. එදා අපි දන්නෙත් නෑ. ඔව ගුරුවරයා දන්නෙත් නෑ. ඒ නිසා අපි ලියපු උත්තරේට ලකුණු ලැබුණා අපි පාස්. පචේ. දැන් නෙව්වලීලා හරියන්නේ නෑ. කිසිම තැනක ඒකකයක් නෑ මේ ලෝකේ. ඉතින් ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන අඩු කරන ගියාට පස්සේ ඒගොල්ල දැන් මේ ළඟදී පටන් ගත්ත ඇත්තටම CERN එකේ රිසර්ච් එක පටන් ගත්ත දැන් සුමාන 3කට විතර ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ඇක්සලරේෂන් එකට දාලා ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටෙනකොට ඇති වෙන ඒ ක්‍රියාව බලන්න යුරෝපයේ තියෙන ප්‍රධානම විද්‍යාගාරේ වැඩ පටන් ගත්තා. මේක කල් කෙරුවේ නෑ. ඒ පරිශ්‍රණය කරනකොට බැරි වෙලාවත් බ්ලැක් හෝල් එකක් හැදුනොත් මේ ලෝකේ නැති වෙයි කියලා බයට. ඒක ඇතුළේ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් මේ වගේ විශාල පරිශ්‍රණ කරනකොට බ්ලැක් හෝල් එකක් හැදෙන්න පුළුවන්. නැත්නම් ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෝකේ එක පාට ඇදලා ගන්න ඉවර වෙනවා කියලා. පහුගිය ටිකේ කරා. කරනකොට ඒගොල්ලෝ දැක්කා මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටුණොත් ප්‍රෝටෝන දෙකක් එකට ගන්නොත් ඒ ගැටුමත් එක්ක විශාල ශක්තියක් ඇති වෙනවා. ඒ ශක්තියෙන් ඇති වෙන දේ තප්පරයකින් 10 එකක් ඇතුළත ශීඝ්‍රයෙන් වෙන දෙයක් බාටපත් වෙනවා. පිපිරීම ඇති වෙනකොටම උණුවේ බලාන හිටියොත් එතන හෙබ්‍රන් පාටිකල් කියලා එකක් ඇති වෙනවා කියලා මේගොල්ලෝ කිව්වා. ඒක තමයි ගෝඩ් පාටිකල්. ඒක තමයි දෙයයන් ආශික. ඒක තමයි මුලින්ම හටගත්ත දේ. දැන් මේගොල්ලෝ කට අරගෙන ගැටුම ඇති කරලා බලනවා හෙබ්‍රන් පාටිකල් එක හොයන්න. ඒක හිටින්නේ නැහැ. ඇති වෙලා තප්පර 10ක් ඇතුළත විශාල වෙන දෙයක් බාටපත් වෙනවා. හැබැයි ඇති වෙන ශක්තිය ලෝකෙටම විද්‍යුතය දෙන්න පුළුවන්. ලෝකෙටම ප්‍රශ්න ඇති කරලා දෙන්න පුළුවන්. ওই පෙට්‍රල් ප්‍රශ්න ඉවරයි. ගෑස් ප්‍රශ්න ඉවරයි. ඒ නිසා ඒගොල්ලෝ ඒක කරගෙන යනවා. මේ වගේ කවුරු හරි ආස්වාසිය ඇති වෙනකොටම දැක්කනම් අන්න බුදුන් දකින්න පුළුවන්. ආස්වාසිය ඇති වෙනකොටම ආස්වාසිය දැකලා බෑ. එතකොට යා මෝරලානේ තියෙන්නේ. ආස්වාසිය ඇති වෙනකොටම දකින්න දවස් 10 වැඩමුළු කීයක් කරන්න වෙයිද? ඊතර බුදුහාමුදුර වැඩ ඉන්නවා. එකක් බලලා බෑ.
එන ආස්වාසය හට ගැනීම. එන ප්‍රස්වාසය හට ගැනීම. තබන වම් පියවර තබන හැටකොටම දැනෙන දේ. තබන දකුණු පියවරම තබනකොටම දැනෙන දේ. ඇති වෙන රාගය එනකොටම දැනෙන දේ. එතන ද්වේෂය එනකොටම දැනෙන දේ. එනකොට ඇති වෙන නිින්ද එනකොටම දැනෙන දේ. සද්දයක් ඇහෙනකොට එනකොටම දැනෙන දේ. කවවම කෙනෙක්වත් දැකලා නෙවෙයි මේ ලෝකෙ මේ පඬිතුෝ පඬිතකම් කතා කරන්නේ. දැක්කානම් ඒ මනුස්සයාගේ ජීවිත පරිවර්තනයක් වෙනවා. ඉතින් අපි මේ හිමීට ටික සිදු වෙමින් යද්දී අරකේ මුල බලන්ඩ හට ගන්නා හැටි බලන්ඩ ගමන් කරමින් ඉන්නවා. හරියට රාජ්‍ය නායකයෙක් කෙනවා නම් කල්ැතුව ගිහිලා කැමරාවක් අටවන බලා ඉන්නවා. එයා එන්නේ ඉස්සරලා. තව පොඩ්ඩකින් සම්ප්‍රාප්ත වෙනවා. එහෙම නැත්නම් ඉර නගින්න ඉස්සෙල්ලා අපි බැටහිර නැගිනිර වෙල්ලට ගිහිල්ලා ඉර නගින හැටි බලන් ඉස්සෙල්ලා නම් ඉර නගින්න ඉස්සෙල්ලා අරුණ නගින හැටි බලන්න එපායි. ඒකනේ අපි ශිරීපාදයට ගිහිල්ලා ඔය ඉර සේවය බලනවා කියන්නේ. අන්න ඒ වගේ යමක හටගන්ම තැනට බලන්න ගියා නම් එතන විශාල ආගමක් තියෙනවා, විශාල දර්ශනයක් තියෙනවා. මනුස්ස මනසට බලන්නත් සිංහලෙන් කියනවා නම් බෑ. කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ. ඕනම දෙයක මුල බලන්න පටන් ගන්න කියනවා. මොකද මේ බලාපොරොත්තු ඇති කරන මිනිස්සු අනිවාර්යයෙන්ම මේ මුල බලනකොට නැති වෙලා යනවා. බලන මිනිස්සු ඉතුරු වෙන්න බෑ. හරියටම කියනවා නම් මේ ලෝකයේ මාවපියගේ මුල දැක්කනම් දෙයියෝ දැක්කේ නැත්තම් මොකද වෙන්නේ දේව ආගම් වලට? තවදුරටත් ආගමක් තියෙන්න බෑ. ඒ නිසා මුල බැලීම නම් වූ විද්‍යාව ඒ කියන කුළු ගෙඩි පහර වැදුනොත් ඔය ආගම් ඔක්කොම මට්ටම් වෙලා යනවා. බුදුජානනාංශي විතරක් කිව්වා ඔය දකින්න දේ ඕක රැවටිල්ලක් උඹ දකින්නේ. ඕකේ මුල බලපන්. අද අපි උදේ තිබ්බා ඉංග්‍රීසි සිංහල දෙකේම ධර්ම සාකච්ඡා දෙයක්. ඒකෙදී ඥානানন্দ සාංශිකේ ඒ concept and reality කියන පොතේ නැත්තම් සංකල්පතා යථාර්ථය පූර්ව බුද්ධ ආගමේ තියෙන කතාවන්ට ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ වන්නේය. මේ ඉපදෙන්නේ මේ උපදෙනේය. ඔය තමයි ඔය ධර්මයේ දැකීමේදී අපි ටිකක් විශේෂයෙන්ම උගන්වන්න හදන දේ. ඒක උගන්වන්න බෑ. ඉතින් එහෙම දහම් පාසලක උගන්වනවා කියන එක අමාරුයි ඒක. අඩු ගානේ පිටින් අධ්‍යාපනයේ තියෙන සිලබස් එකවත් ඕක නැහැ. එහෙම නැත්නම් බුද්ධ ධර්ම පිළිබඳ PhD එකක් ගත්තත් ඕක නැහැ. අපි මේ කරන්නේ ඒක තමයි. ඒ හුස්මක් පිට කරාට පස්සේ ඊගාව හුස්ම ඇති වෙන්නේ කොහොමද? කවුද? ඒ මම කරන දෙයක්ද? අර ගිය හුස්මම ඇති කරලා දෙන එකක්ද? නැත්නම් ඒක සම්පූර්ණ අහම්බයක්ද? ඒක බලන්න මට පුළුවන්ද කියලා. උත්සාහ කරලා බලන්නකෝ. කලන්තය හැදෙනවා, ඔළුව තෝන්තු වෙනවා, එපා වෙනවා, කම්මැලි වෙනවා, බීරාන්ත වෙලා යනවා. 50%කට විතර පිස්සු හැදෙනවා. ඒ කියන්නේ යමක් හට ගන්නවා නොකිසිවකින්. නැති දෙයකින් මේ හට ගන්න මොකාටවත් හිතා ගන්න බෑ. අද්ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යමය වීම සිද්ධ වෙනවා. ඉතින් මේකට බුදුරජාන් වහන්සේ මේ බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕනේ, ධර්මයේ දකින්න මනුෂයාගේ තියෙන නාම රූප දෙකෙන් රූපේ ස්කන්ධේ නැත්නම් කය දකින්න ඕනේ. ඒකේ හටගන්ම දැක්මට තමයි ගෙනියන්න හදන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කරන්නේ මේ කයට හිත දා ගන්නවා. ඉතින් තමන්ගේ කයට විතර වෛර කරන්නේ මොනම දෙයකටවත්. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ මේ කයට වෛර කරන එක තමයි වචනේ රූපලාවන්‍ය. තමන්ගේ කයට ප්‍රිය කරනවා නම් ආය ලාවන්‍ය කරන්න දෙයක් නැහැ නේ ඔය. උස මදි නිසා උස් කරන්න හදනවා. දික්ක කරන්න හදනවා. ශරීරයේ අංගපසංග වඩලා දෙන්න බොඩි බිල්ඩින්. එහෙම නැත්නම් අර එක්සර්සයිසස් මේ එක්සර්සයිසස් නැත්නම් ඔය ඕනේ කර්වේචර් එකක් කරන් දෙන්න ලක්ෂ 4යි යන්නේ. ඒක ඔය මේ ප්ලේන් එකේ විකුණන මැගසින් එකේ ලියලා තියෙනවා. ඔබට මේ කෑල්ල අවශ්‍ය නම් අපි දාලා දෙන්නම්. මෙච්චරක් යනවා. මේ පොලිමේ යන්නේ කෙල්ල කොල්ලෝ. Taman ලස්සන නම් ඕක හදන්න දෙයක් තියෙනවයි. අපිට මෙච්චර මතු ආත්මෙදි මෙච්චර දන් දෙන්න මම විසාකාව වගේ වේවා. මම මේ අසන්දි මිත්‍රා වගේ වේවා. කේමාව වගේ වේවා. අන්නේ අම්මේ ඌවා කියනකොට දන් දෙන හැටි කට්ටිය. මොකද මේක සවුත්තුයි. මම දැන් මෙතන සවුත්තුයි.
ඒකයි ලබන ආත්මය අපිට වෙන කොහෙද ඕන කරලා තියෙන්නේ. වෙන කෙනෙක්, වෙන තැනක්, වෙන පුද්ගලෙක්. කොයි තරම් උදේ ඉඳලා හැන්ද වෙනකන් තමයි වෛරෙන් ඉන්නේ කියලා බලන්න. ඉතින් අපි මෙහෙදි කරන්නේ සීලයක් කරන හොඳට නාලා කාලා කවුරු හරි දෙන බතක් කාලා මම කවුද කියලා බලන. who am I? ඒක විශාල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. වෙන කිසිම විශ්වවිද්‍යාලයක උගන්නන එක බංකොලොත් වෙලා යනවා. සුන්නත් දූලි වෙලා යනවා. ඌට එන ගහලා යනවා. නාසමාපෝ හැඳි ගෑවිලා යනවා. කාටවත් කියන්න බෑ භාවනා කරපන් කියලා කියන්න යනවන කියන තියෙන්නේ උඹ නැහියන් කියන එකම තමයි. ඒ තරම්ම මේ රූපය දකින්නකොට ඒ රූපයේ මුල හට ගන්නකොටම ඒකේ තියෙන අනිත්‍යතාවය අර හෙබ්‍රන් පාටිකල් එක වගේ. ඒ මුල මැද තියනකොට හුස්ම ගොරෝසුවට යනකොට නාස්පුඩු පුරවාගෙන යනකොට ඒක ටිකක් ඔය යම් ප්‍රමාණයකට රූප ලක්ෂණ ඒ වගේ සටහන් ආකාර තියෙනවා. මේ හට ගන්න ආස්වාසේ හට ගන්න ප්‍රසවාසේ හට ගන්න වම හට ගන්න දකුණ ගර්භාෂයක් ඇතුළත යුක්තාණුවක් හැදිච්ච ගමන් ස්ත්‍රී ධාතු පුරුෂ ධාතු එකතලා එක තප්පර ගාණක් ඇතුළත එක දෙකට බෙදෙනවා. ඊට පස්සේ හතරට බෙදෙනවා. අටට බෙදෙනවා. 16ට යනවා. 32ට ගියාට පස්සේ තමයි ඒකට නමක් දාන්න පුළුවන් වෙන්නේ නිකන් අන්වීක්ෂයකට හරි පේන්නේ එතකොට තමයි. ඒක ශීඝ්‍ර වෙනස් වීම මුළු මානවයාගේම පරිණාමය ওই මාස 9යි දවස් 15 ඇතුළත සිද්ධ වෙන අම්මගේ බඩ ඇතුලේ. ඒකට අපි කලල විද්‍යාව කියලා ඉගෙන ගන්න. ඒ මුල් ටික යුක්තාණුව මෞකුසේ වැඩෙනකොට වෙනස් වීම බැලුවත් අර සෛලේ මැරලා යනවා. බලන්න බෑ. මිච්ඡර බැවුනාට පස්සේ තමයි ඔය වැස්සියක් වුණත් බඩින්ද කියලා බලන්නේ. ඒ පැටිය ටෙනිස් බෝලේ තරමට ලොකු වුණාට පස්සේ තමයි අත දාලා බලන්න පුළුවන්. වෙටනරි සර්ජන්ලා කොච්චරවත් වැඩි උකට අත දාන එකනේ. ඒ නිසා වෙටනරි සර්ජන්ලා අඳුරන්න පුළුවන් උගේ කිහිල්ලේ ගොම ගඳ තියෙනවා. අපේ ෆැකල්ටි එකට ඉස්සරහදී උනේ වෙට් ෆැකල්ටි එක. ඔය කියන්නේ වෙටනරි ෆැකල්ටි කොච්චරද අත දාගත්ත ගමන් ඉන්නේ. ඉතින් කිහිල්ලේ ගොම ගඳ තියෙනවනේ ඒක වෙට් එක තමයි. බලන්න බෑ. ඒ තරම්ම හුස්ම මුල බලන්න බෑ. වය තියනකොට වම වදින හැටි. රාගයක් එනකොට කොහොමද ස්වරූපේ? ද්වේෂයක් එනකොට කොහොමද ස්වරූපේ? නිදිමතක් එනකොට කොහොමද ස්වරූපේ බලන්න බෑ. ඒකේ ලස්සන කෑල්ල තමයි ආස්වාසය එන එකයි, රාගය එන එකයි, ද්වේෂය එන එකයි, නිදිමත ඔක්කොම එකයි. ඒක කිසිම වෙනසක් නැහැ. උකට හැදුනට පස්සේ තමයි නමක් දාන්නේ. මේක වාස්සෙක්, මේක කොල්ලෙක්, මේක කෙල්ලෙක්, මේක රාගෙ, මේක ද්වේෂෙ, මේක මෝහේ නම දැම්මට පස්සේ ඉතින් කක්කම තමයි. ආය සංසාරේ ගොඩේම නක්නන්නේ. ඒ නිසා මේ නමක් ඇති වෙන්න ඉස්සරලා ඒක හැදීගෙන එන හැටි දැකීමට බුදුදහමේ අහනවා වකලි රූපං නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡම් බන්තේ. මේ රූපේ දිහා බලාගෙන ඒක නිමිති කරගන්න තරම් වෙලාවක්වත් හිටින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. නමුත් අපි භාවනා කරන එක කියනකො නිමිති කරපං. ඕකටම හිත දාපං. ඕකම මෙනෙහි කරපං. ඒකල ආස්වාසේම බලපං. එතකොට අපි ඒකට සටහන් ආකාර වශයෙන් බලනවා. හොඳටම බලනකොට පේනවා බලාගෙන ඉන්න බැරි තරම් මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආස්වාසේ මුල් හරිය. ප්‍රසවාසේ මුල් හරිය. රාගය ඇති වෙනකොට මුල් හරිය. ද්වේෂය ඇති වෙනකොට මුල් හරිය, බඩගින්නක් ඇති වෙනකොට මුල් හරිය, පිපාසාවක් ඇති වෙනකොට මුල් හරිය, වැසිකිලි යන්න ඕනකමට ඇති වෙන එකේ මුල් හරිය. හැම එකම එකයි. ඒකේ ඒ තරම් වෙනස් වෙන නිසා අනිච්ච නිසා බුදුන් කරනවා. එතකොට ඇත්තටම පළවෙනි ප්‍රශ්නට වක්කලියාමතෝ විපිලිසර තමත් උනත් කියනවා රූපං නිච්ඡං වා අනිච්ඡං වා අනිච්ඡම් බන්තේ. ඒකේ ඒ ටික වක්කලියාමතෝ එක්ක අහලා තියෙනවා එක්ක නැත්තම් චින්තාමය ඥාන වශයෙන් දැනගෙන තියෙනවා. තමයි ප්‍රත්‍යක්ෂ කරලත් ඇති භාවනාමය වශයෙන්. යම් පිච්ඡං යං යදනිච්ඡං තං සුඛං වා දුක්ඛං වා සුඛං වා යම් මේ විදිහට ශීඝ්‍ර වෙනස් වෙන යමක් තියෙනවා නම් අකලියක දුකක්ද සැපක්ද කියලා අහනවා. දුක්ඛම් බන්තේ. ඒ තරම නලියන පණුගුලියක් දිහා බලائیں දුක්ඛං. දෙකට කවු පණුවෙක් දිහා බලائیں දුක්ඛං. ගොඩ දාපු මාළුවෙක් දිහා බලන්න දුක්ඛං. අපිට ඇයි පේන්නේ නැත්තේ මේක?
පේන්නේ නැති බලන්නේ නැති නිසා. අපි බලන්නේ මේ හම්බෙන දේ සමූහයක් නේ. වෙන් කරලා ඝන විනිභෝග කරලා බලන්න අපිට බෑනේ. ඒකට අපිට මයික්‍රොස්කෝප් ඕනේ, ටෙලස්කෝප් ඕනේ. නෑ එහෙම දෙයක් නෙමෙයි බුදුහාමුදුර කතා කරලා තියෙන්නේ. බුදුරජාණන් කියන්නේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ටික මේක එල්ල කෙරුවා නම් ඕක එච්චර අමාරු නෑ බලන්න. ඒක තියෙන ගොඩාක්කල් උත්සාහ කරලා තමයි මේ බල පහ බල රේඛාවට අපි ගන්නෙ. අරගත්තට පස්සේ ඒ සමරස වෙනකොට මේ දේවල් මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මම හිතන්නේ දෙන්නෙක් අද වාර්තා කරලා තිබුණා. හොඳට බලනකොට පළවෙනි තියෙන වමයි දෙවෙනි තියෙන වමයි අතර කිසිම සමානකමක් නැහැ. පුදුමාකාර වෙනස්. මේ ලනු පැදුරේ ගැටිති වෙනස්. සමහරවිට මගේ කකුලත් එන්න ගොරෝසු වෙනවා වගේ. එහෙම නැත්නම් මට ඉස්සර තිබුණ ගොරෝසුව නැති වෙගෙන යනවා වගේ. අපිට පේනවා ඉතින් මට හොඳට වම වශයෙන් 10ක් යන්න පුළුවන් වුණා 20ක් යන්න පුළුවන් වුණා කියලා ඒක නොසැලෙන නিত্য සුඛ සුභවණි බලන්නේ අපි. ඒකට අපි කියමුකෝ මේ වෙලාවේ අරසාකාරීව සමත භාවනාව කියලා. ඔය විපස්සනාට කියවම තියෙනවා මේ ඉස්සලා තිබ්බ වම්පයත්. ඊගාට තියෙනකොට අපි සමාල්ලාට විලුඹෙන් නෙවෙයි තියන්නේ වෙන තැනකින්. එහෙම නැත්නම් යට තියෙන පෑගෙන කැල වෙනස්. ඉතින් මේ ටික දකින්න උගන්නන එක විෂයක් තියෙනවා නම් මට කියලා දෙන්න විශ්වවිද්‍යාලේ. එක විෂයක් තියෙනවා නම් මට කියලා දෙන්න ඉස්කෝලේක. එක විෂයක් තියෙනවා මට කියලා දෙන්න ඕනම ලෝකේ තියෙන අධ්‍යාපන ආයතනයක. මේ ඔක්කොම ස්ථිර කරගෙන නිත්‍ය කරන මේක භෞතික විද්‍යාව, මේක රසායන විද්‍යාව, මේක ජීව විද්‍යාව කියලා අරව ස්ථිර කරගෙන කෑලි කෑලි අපිට උගන්වනවා. එහෙම උගන්වන්න තරම් ස්ථිර දෙයක් මේකේ නෑ. ඒක වටිනවද අර වගේ විපිලිසර වෙලා මැරෙන්න හදන ආමතු කෙනකින් අහන එක කියලා හිතෙනවා. අපිටත් කවදාද කියලා වෙන්න ඕනේ. කොයි වෙලාවකරි මර ඇඳට ගියන්න ඕනේ. ඕක තේරෙන්නේ එතකම් පෙන්කෙල කියලා හිටපල්ලකෝ. කවදා හරි පටාචාරාටගේ රිදි නැති වෙච්ච දවසක අන්න බුදු ආමරුවන්නේ වුණ බුදු අම්මෝ කියන පන්සලට යනවා. එතකන් ගෙදර වැඩ කරන වැඩකාරයත් එක්ක පැනලා ගිහිල්ලා ළමයි වදනවා. එහෙම නැත්නම් කිසాగෝතුමේ වගේ Tamange දරුවා අතේ මැරෙන්න ඕන. එහෙනම් වක්කලි හාමුදුරුව වගේ තා පොඩ්ඩකින් මැරනවා අංජ බජල්. වැඩේ ඔක්කොම බකල්. අන්න එතකොට බුදුහාමුදුරුවෝ කියනවා උඹ ඔය හිතාගෙන ඉන්න ඔය රූපේ ඔක මැරෙනවා තා පොඩ්ඩක ඒක වෙනම කතාවක්. ඔක නිට්ටයයි කියලා හිතාගෙන ඔය මැරෙන්න හදන්නේ. එහෙම කන්නේ. ඕකේ තියෙන හැම ශරීරයේ තියෙන හැම අංශුවක්ම අවුරුදු 7කට සැරයක් 100%ක්ම වෙනස් වෙනවා. ඒකනේ අපි වයසට යනවායි කියන්නේ. හතේ සයිකල්ස් කියලා කියන්නේ සමාජයට ආයෙ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අල්ලගෙන දැන් මම කියාගෙන මේකත් එක්ක බලන්නකෝ දේශ සීමාරගල හදාගෙන තෝ සිංහලයා මම බෞද්ධයා මම ගෑණි මම පිරිමි කියාගෙන මේ යන රවුමට බුදුහාමුදුරු කියන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං අනිච්ඡං බන්තේ යද නිච්ඡං තං දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්තේ. ඉතින් එහෙම අනිච්ච වූ දුක්ඛ විවරිණාම දූ දෙයකට මේක මම කියාගන්න වටිනවද? කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා නොහේතම් බන්තේ. දැන් මේ මැරෙන්න හදන කෙනායින් අහනවා දැන් මේ කය තවොටකින් කය බිඳී මරණයටපත් වෙනවා. කාලක්‍රියා කරනවා කියලා කියන්නේ. ඒ වෙනදී මැරෙන්න එපා. මොකද හේතුව මේක නිට්ටයයි කියලා හිතන. ඉතින් අහනවා මේක නිට්ටයද අනිත්‍ය? අනිච්චම් බන්තේ. ඉතින් අනිච්ච නම් මොකක්ද? දුක්ඛම් බන්තේ. ඉතින් අපි දරුවෙක් වදනවා කියන්නේ මොකද්ද? මරණයක් වදනවා කියන එකනේ. ඒ දරුවත් එක්කමනේ දරුවට මරණ සාහිතිකේ ලියවෙන්නේ. මේ ලෝකේ ඉන්න එකම අම්මා කෙනෙකුටවත් එකම දොස්තර කෙනෙකුටවත් කියන්න පුළුවන්ද? ඒ දරුවා මැරුණාට පස්සේ දරුවා මැරෙන්න ආසන්නම කාරණා මොකද්ද කියලා ඇහුවොත් මොකක් කියයිද? මේ දරුවා ඉපදිච්ච නිසයි මැරෙන්නේ කියන එක කවදාකවත් අපේ ඔළුවට එන්නේ නැහනේ. මරණයට හේතු උප්පත්තිය. ඒක තමයි සිකී පුත්‍රජානන්සේ බුදු වෙන්න පටන් ගත්ත තැන. ඉතින් අර වීසා එකක් ගන්න ගිය ආම්තුරු කෙනෙක් කියලා තියෙනවා ඒ ඉන්න කොළඹ නෝනා කෙනෙකුට මං එනවා අනේ ස්වාමීන් වහන්සේ අපේ ගෙදර වඩින්න මං දානේ දෙන්නම් කියලා ඉතින් නෝනා ලැහැත්ති කරලා අල්ලපු ගෙදර නෝනා ෆුල් ෆ්‍රස්ට්‍රේටඩ් බොම මේ ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් මොකද යාගේ බබා නැතිලා. ඉතින් අර අල්ල මේ ගෙදර නෝනාක දඟලනුට ඇවිල්ලු මොකද අනේ ඔයා කලබල වෙන්නේ නැහැ හිත අපිට ආම්තුරු කෙනෙක් කෙනා සුදු ආම්තුරු කෙනෙක් වීසා ගන්න අයියෝ මං ඉන්නේ හරීම ડિප්‍රෙෂන් එක මට දාන ටිකක් දෙන්න දෙන්නයි කිව්වා. මට තාසයි දානේ හන්දබ්බේ දන්න. ඉතින් ඔය තද වෙන්නේ ඉතින් බබා මරනකොට පස්සේනේ. මුග දෙනකොට බත් හද්දා වෙන්නේ.
එතකම් පෙන්කෙල කියලා ඉන්නවා. ඉතින් අර මේ අම්මා කිව්වලු හොඳයි එන්නේ කියලා. ඉතින් මේ අම්මා ඉතින් දාන්නේ දීලා රාමතුරු අනුමෝදන බණක් කියනකොට අර දුක්ඛත් අම්මා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මං ඉන්නේ ඔක්කොම සැප සම්පත් තියෙන හොඳ මහත් එක්ක ඉන්නවා, ගෙයක් තියෙනවා, කාර් එකක් තියෙනවා, ඔක්කොම තියෙනවා. බබා නැති වුණානේ. ඇයි හාමුදුරනේ මෙච්චර මේ පින්වන්ත දරුවෙක් මට මෙච්චර සැප දීපු දරුවෙක් ඇයි නැති උනේ කියලා. අර හාමුදුරු කළු උපදිච්ච නිසයි කියලා. හම්මද බොල මේ අම්මයි අර අම්මයි දෙකම උඩ ගියාලු. ඔයගොල්ලන්ටත් ඒක තමයි වෙන්නේ. දරුවෙක් වදනකොට අපි බන්නේ රෙක්සෝනා ගෙනියනවද, සන්ලයිට් ගෙනියනවද, ලක්ස් ස්ප්‍රේ ගෙනියනවද? ඒකනේ හොයන්නේ. මේ ඉපදුනේ මරණයක් කියන එක දන්නේ නැහැනේ. ඉපදින තාක් ඔබ දෙන්නේ දුක්. ඉතින් ඕවා කියන්න ගියොත් එimhe දෙයිද පන්සලක පෙට්ටියට සල්ලි. ඒකයි අපේ පින්පෙට්ටියක් තියලා නැත්නම් අපි දන්නවා තිබ්බත් දාන්නේ නැහැ ඕගොල්ලෝ. මෙව්වනම් ආණ්ඩ වෙන්නේ ලබන සැරේ රිට්‍රීට් එකට එන්නෙත් නැහැ. මේ මොනවද මේ ආම්දුරන්ට පිස්සු ඇදලා දන්නේ මේ කතා කරන්නේ. මේ එහෙම උපදින්න නැතුව කොහොමද අරකයි මේකයි කියලා ඉතින් දන්න බුද්ධ학ම කියනවා. නමුත් මේ වක්කලි ආම්දුරන් කියන්නේ මේ රූපය අනිත්‍ය බව දැනගෙන කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේකට කන්දේ gedara නයි දෙයටයි කියන්නේ. හැදෙන ගෙවල් කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙන් ගියදා ගෙට නිගිනිලා තැවෙන්නේ. මේ හැම ආත්මයම අපි ගයක් හදනවා. මරණයට පස්සේ දරසයකට දාලා දරසයකට දාන එකක් දන්නේ නැහැ. ඉතින් 7,000 රුපියල් කාලා මැරෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ බද්දාගෙන අන්න බලන්න බුදු අම්මේ බුදු තාත්තේ අයියප්පා මට මේක කෙරුවේ අයියෝ අඬර. දිගටම අඬර. ඊගවත් නැත් උපදී. ඉතින් මේ ටික දැනගෙන අන්තිම දවසේ කිව්වොත් එහෙම මම හිතන්නේ ඒගොල්ලෝ ගෙදර ගියාට පස්සේ රැට නිින්දයක් නැතුව කෑම කන්න බැරුව TND පෙත තියලා එකක් තියෙනවද දන්නවද දන්නේ? heart attack එක වෙච්චාම දිවයට තියාගන්න පෙත්ත ඔක්කොටම දෙන්න වෙනවා. මුදු ඇහෙනකොට heart attack එනවා. මේකද මේ බුදු කෙනෙක් ඉපදිලා උගන්වපු මංගල ධර්මයේ කියලා. බුදුන්සේක දෙන්නේ ගුලිය දෙන්නේ මැරෙන්න කිට්ටු වෙනකොට. ඒ නිසා බුදුජානනාංශේ සතිපාසල උගන්ලා තිබුණේ නැහැ. මොකද මේ පොඩි ළමයිට උගන්වන එකක් නේ. දැන්සේ දුන්නේ මැද වයසේ ආපු අයටයි අන්තිම වයසට ආපු අයටයි මේ කුමන නැටුම් කෙලි මේ බුදුජානනාංශ කියන්නේ සක්විති රජ වෙන්න රජපෞලික උපදිච්ච රජපැටියෙක්. සියලුම සැප සම්පත් ලැබිච්ච කෙනෙක්. අපිට කියන්න බෑනේ බුදුරජාණන්සේ අපිට වගේ ප්‍රශ්න තිබුණ නෑ බුදුහාමුදුරන්ට අපිට වගේ ලස්සන දරුවෝ හිටියේ නෑ බුදුහාමුදුරන්ට අපිට වගේ ප්‍රශ්න. ඒ නිසා බුදුහාමුදුරට ඔය බණ කිය ඉන්න පුළුවන් අපිට එහෙමද? අම්මා ප්‍රශ්න සෑහෙන ප්‍රශ්න. දාාර ප්‍රශ්න. මේ විදිහට අපි කොහොමද මැරෙන්න තව කල් තිබුණත් වක්කලි හාමුදුරනේ කියපු දේ අපි සාමාන්‍ය පිළිගන්නවනේ බුදුන් දකින්නවා නම් ධර්මයේ දකින්න ඕනේ ධර්මයේ දකින්නවා නම් බුදුන් දකින්න පුළුවන් මොකක් හරි එකක් අල්ලගන්න මේ ලෝකේ තියෙන මේ රූපය කය කියන එකෙන් මොකක් හරි එකක් දෙතිස් කුණුවේ කොයි එක උනත් ප්‍රශ්නයක් නැහැ. මේකෙදි මොකද්ද අල්ලගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අපි මේ අනිත්‍ය භාවය දැකීමට දැන් ඔය සයන්ටිස්ලා අල්ලගෙන තියෙන හෙබ්‍රන් පාටිකල් එකනේ ගෝඩ් පාටිකල් එක අල්ලන්නේ. ඒක තමයි හොයන්නේ. එහෙම නැත්නම් බෑනේ ඔක්කොමලා එකතු වෙලා එකක් කෙරුවොත් කවදා හරි ඉවරයක් කරන්න පුළුවන්. බුදුන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පොරලා මේ කාය සංඛාර කියලා. කය කියන එකට නැතුවම බැරි අඩුම ලංසුව තමයි ආස්වාස ප්‍රසවාස දෙක. කාය සංඛාර කියලා සඳහන් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙකට. ඉතින් ඒක ධම්මදින තෙරින්නාංශේ විසාක උපාසකතුමාට සඳහන් කරලා තියෙනවා. අපි භාවනා කරගෙන ඉන්නකොට පස්සම්බයං කාය සංඛාරං අස්සසිස්සාමීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්සසිස්සාමීති සික්ඛති කියලා මේ ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳුවමින් හුස්ම ගන්න. සංසිඳුවමින් සංසිඳු නෙවෙයි. ඒක දිහා බලනකොට ඒක සංසිඳෙනවා. ඒ සංසිඳෙන්නේ මොකද්ද? පණ ඇති කයක තියෙන්න පුළුවන් අන්තිම ලංසු. ඉතින් ඒක නිසා ඒ වෙලාවට හරි ආත්මය පිළිබඳ බයක් එනවා. මැරෙයි කියලා හිතනවා. ඒ හුස්ම ටික නැති වෙන්නේ. නමුත් ඒ
සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි තියෙන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දෙවෙනි තියෙන රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. තුන්වෙනි තියෙන පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති. සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. හතරවෙනිට තියෙන්නේ පස්සම් බයං කාය. ඉතින් අපි භාවනා කරන මේ දවස් 10 භාවනා කරන අයගෙන් හුඟ දෙනකොට ඒ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හොඳට මැස්චෙක් නැත්නම් කැස්සක් නැත්නම් වැස්සක් නැත්නම් හුස්ම සංසිඳනව බලා ගන්න පුළුවන්. මම හිතන මේ වෙනකොට උග දෙන දැකලත් ඇති කියලා. නමුත් මේ ධර්මයේ දැකීම බව දන්නේ නැහැ. මේ බුදුන් දැකීම බව දන්නේ නැහැ. ඔව් අබ්බා හුස්ම ගන්නකොට හුස්ම නැතුව ගියා මම මේ ඔක්සිජන් ටිකක් හෙල්ලුවා. මේ හුස්ම ගන්න බැරි නිසා ආටිෆිෂල් රෙස්පිරේෂන් තියනවාද කියලා මම ඇහුවා. එහෙම නැත්නම් හුස්ම ගන්න බැරි නිසා අමාරු වෙච්ච නම් මම ග්ලූකෝස් ටිකක් ගත්තා. මම නැත්නම් හයියෙන් හුස්ම ගත්තා. එහෙනම් මගේ හිත නිින්දට වැටුණා. එහෙනම් මගේ හිත බයටපත් වුණා. එක්කෙනෙක්වත් ඉන්නවද එහෙම නොවිච්ච කෙනෙක් මේකේ? කවුරුත් නැහැ. මේ දකින්නේ ධර්මයේ කියලා. අපි මෙතෙක්කල් සංසාරේ දැකපු නැති දෙය මේකයි කියලා. පස්සම්බයං කාය සංකාරං කියලා මේ කාය සංස්කාර සංසිද්ධ වීම සඳහා මොකද්ද කරන්න ඕනේ කිව්වොත් නිකං හිටපන් එච්චරයි කියලා තියෙන්නේ. මෙහෙන් එළියට ගිය ගමන් මොකද්ද කරන්න කියලා බලන්න. මොනවා හරි කර්මාන්තයක් නේ. මේ කවුද ෂයාන් ගාව තියෙන ඔය මයින්ජායක මම සමහරට ඒක කරලා පෙන්නනවා. ඒක පොඩි ළමයින්ට අපි කරලා පෙන්නනවා. මේ පස් ටිකක් දාලා වීදුරුවකට හොඳට කලත්තු කරනවා. කලත්තු කරලා මම මොකද වෙන්නේ? ඔක තැම්පත් වෙනවා වෙන්නද? ඉතින් අපි කරන්නේ ඉස්කෝලේකට ගිහිල්ලා ළමයි ඉස්ලාම සතිපාසලට ආවම ඒ ළමයින්ට පෙන්නනවා හොඳට කලත්තු කරපු පස් ටිකක් පෙන්නලා මේ අතේ තියානකොට දැන් මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ කියන තැම්පත් වෙනවා කියලා. තැම්පත් වීම සඳහා මම අල්ලගෙන ඉන්නේ මොනවද කෙරුවේ? නිස්සද්දව හෙල්ලෙන්නේ නැතුව හිටපු නිසා තමයි තැම්පත් වෙන්නේ කියලා. ඉතින් මං ඕන්නේ කබඩයක් උඩ තිබ්බම තැම්පත් වෙන්නේ නැද්ද? තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම උඹ කරපු එකක්ද ඉබේ වෙන එකක්? ඉබේ වෙන එකක්. ඔච්චර තමයි පස්සම්බයං කාය සංකාරම් කියන්නේ. කාය එක තැනක තැම්පත් කෙරුවාම ඒ තැම්පත් වෙනවා. ඉතින් ඒකට බයනේ තියෙන්නේ. බුදුන් දකින්න කැමති නැහැ, ධර්මයේ දකින්න කැමති නැහැ. දැන් මම මොකද කරන්න කියලා අහනවා. මොකද අර නැති වෙන මමයා ආයෙ නගා හිටවන්න හදනවා. මමයට හොඳට තේනවා දැන් බුරුවට මවාගත්ත මමයට බය හිතෙනවා. මේ කාය එහෙම නැත්නම් ප්‍රාණය එහෙම නැත්නම් ජීවිතේ වැද්දගත්ම කොටස බල බලා දැක දැක ගෙවි ගෙවි යනවා. මොකාටවත් බලන්න බෑ. ඊ තරම් ඒක මේ හරියට කවුරුරි කඹේ ඇවිදින වෙලාවක කඹේට තට්ටුවක් දැම්මා වගේ. මුළු කයම සහලවනවා. ඔය මකුලුවා දැලක් බැඳගෙන පැත්තකටලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් හරි ඇවිල්ලා වැදුනොත් මකුලුවාට හරියටම sannivedana එනවනේ. ඌ දන්නවා ආසවල් තැන ආවල් දෙය වැදුනා. ඒ වගේ තමයි කඹේ ඇවිදින මනුස්සයගේ කඹේකට තට්ටුවක් දැම්මොත්. පොරකේ අපි ගෙලවැල දාලා ඉන්න වෙලාවේ යට ලෑල්ල ඇද්දොත් හබක්නේ. ඒක තමයි ඔය හුස්ම ගන්නකොට කරගෙන ඉනකොට වෙන්නේ. ඒක මේ රූපේ දැකීමක් කියලාවත් මේ අනිත්‍යතාවය පෙනෙනවයි කියලාවත් මේක තමයි මේ දුක්ඛ සත්‍ය කියලාවත් නමුත් මේකට මමෙක් අවශ්‍ය නැහැ. ඒක බලාගෙන ඉන්නකොට වතුර කලවම් කරපු එකක් තැම්පත් වෙන්න හෝ ඒක දැනක භාවනා කරගෙන ඉන්නකොට හිත එහෙම තැම්පත් වෙනවා කියන එකට මමෙක් අවශ්‍ය නැහැ. මමෙක් ඉන්නේ එතින්දි බය වෙන්න. බයට තමයි අකුසල් කියලා කියන්නේ. මා බහයි වක්කලි මා බහයි වක්කලි බය වෙන්න එපා වක්කලි. ඔය තැම්පත් වීමෙන් අදහස් කරන්නේ මේ කය සංසිඳීමක් පස්සම්බනයක්. කිසිම කෙනෙක් ඔයගොල්ලෝ කවුරු හරි දහම් පාසලට ගිය වෙලාව ඔය පාඩම උගන්ලා දීලා තියෙනවද කියලා බලන්න. ධම්මාචාර්ය පාස් වෙච්ච කෙනෙක් අහන්න බලන්න කවුරු හරි මේක කියලා දීලා තියෙනවද කියලා. එතන බුද්ධ ආගම පිළිබඳ PhD ගත්ත කෙනෙක්ගෙන් අහන්න බලන්න මේක කියලා දීලා තියෙනවද කියලා උගන්වන්නේ නැහැ. ඒක වහලා ගහන්නේ අර දෙයයන් ආංශික ආගම භාවි. ඒත් මේ සත්‍ය නිස්සාරණනේ අපි කරන්නේ ඔච්චරමයි. මොනවත් එපා උඹලට කණ්ඩක් දෙන්නම් බොණ්ඩක් දෙන්නම් ඔක්කොම පහසුකම් දෙන්නම් පොඩ්ඩක් වාඩි වෙලා ස්වභාවික හුස්මට යන්න ආරෙන්න මොන වෙන්නේ
ඔය ගෑනුන්ට මෙහෙම වෙනවා, පිරිමින්ට මෙහෙම වෙනවා, හාමුදුරන්ට මෙහෙම වෙනවා, ගිහියන්ට මෙහෙම වෙනවා, තම්බි කට්ටියට මෙහෙම වෙනවා, මුස්ලිම් කට්ටියට කතෝලික මිනිස්සුන්ට එහෙම එකක් නැහැ. ධර්මයේ එහෙම මොන්නම පංගු peerුවක්වත් නැහැ. මයින් ජායක හොල්ලලා අතර ගත්තට පස්සේ තෙම්පත් වෙනවා. මැජික් එකක් නැහැ ඒකේ. ඒකවත් බල්ලා නැහැ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ. හුස්ම ගැන එහෙමවත් බල්ලා නැහැ අපි තාම. බැලුවා නම් මගේ බන නෙවෙයි. බලපු නැති අයට විතරයි මේක බණක් වෙන්නේ. බල්ලා තියෙන ගාන ඔය ආමතුරු හැමදාම ඔක විතරයි කියන්නේ ඔය බණ අහලා වැඩක් නැහැ කියලා විසිකලා දාන. ඉස්ලාම අහන කෙනෙකුට යකෝ සාකේ මේකත් ලෝකයක් ධර්මානිච් බලාපල්ලකෝ මේ ආමතුරු කියන දේ ඇත්ත තමයි කියලා ඔන්න බාර ගන්නවා. ඉතින් මේ රූපය පිළිබඳව මේ පාඩම දන්නේ නැතුව අපි වේදනානුපස්සනා චිත්තානුපස්සනා කරන්න ගියොත් පිස්සු ඩබල්. අද සාකච්ඡාවේදී නාමංච රූපංච පටිච්ච පස්සං කියන ගාතාව අපි සාකච්ඡා කරා. ස්පර්ශයක් ඇති වෙන්න නම් නාම රූප දෙක පදනම් කරගන්න ඕන. නමුත් මේ ස්පර්ශය අල්ලන්න යනකොට අපි නාමයෙන් පටන් ගන්නෑ. රූපයෙන් පටන් අරගන්න. ගාථාවේ තියෙන නාමංච රූපංච පටිච්ච පස්සං. එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානය කියලා වගේ කියනවා. හැබැයි වැඩේට යනකොට ගුරුකුලවාදී අපිට උගන්වන්නේ නාම ගැන යන්න එපා රූපයට බහින්න. දැන් මෙතනත් බුදුදහම කියන්නේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා කියලා. මේක තේරුම් ගන්න බැරුව අද ලෝකෙ විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. මේ රූප භාවනා කියන එක බොහොම මොන්ටිසෝරි පන්ති. ඒක කරන්න එපා. අපි කෙලින්ම යන් වේදනානුපස්සනාවට. අපි යන් චිත්තානුපස්සනාවට. අපි එහෙම නෙවෙයි අපි කරන්නේ දැන් ධම්මානුපස්සනාව. අපි ඉන්නේ මේ සංකාර උපේක්ඛා ලෙවල් එකේ දැන් ඉන්නේ. අපි ඉන්නේ නිකන් උදයබ්බේ ඥාන මට්ටමේ. ඉතින් ඕගොල්ලෝ ඕවා කියහම ගෙදර ගිහිල්ලා ගෙදර මිනිස්සුන්ට තේරෙනවනේ ඕගොල්ලන්ගේ ඔළුව මාරු වයර් මාරු වෙලා තියෙන්නේ කියලා පිස්සු කියලා. මේ හුස්ම ගැන බලන්න දන්නේ මේ සංකාර උපේක්ඛයි අර උපේක්ඛයි මේ උපේක්ඛයි කතා කර කර ඉන්නවා. ඒ නිසා මේ වැඩේ අර විදියට පොතේ තිබුණාට මේ පෙන්වන්නේ බුදුරජාණන්සේ වක්කලි හාමුදුරන් කියපු දේ. වක්කලි රූපං නිච්ඡං වා අනිච්ඡං අනිච්ඡං බන්තේ. යදනිච්ඡං තං දුක්ඛං වා සුඛං වා දුක්ඛං බන්තේ. කල්ලන්නුතං සමුනිපස්සතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තයි. හේව් දුක් දෙන වෙනස් වෙන දේ මේ මම මේ මගේ මේගේ යගේ ආත්මය කියන්න වටිනවද කියලා. එහෙම වටින්නේ නැත්නම් මොකට විපිලිසර වෙන්නේ දැයිති. මේ මැරෙයි කියලානේ. ඇයි මැරෙනකොට ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද මේ බුදුන් දකින්න හම්බුනේ නැහැ කියලානේ. යකෝ මේ පේන්නේ ධර්මනේ. ওই ධර්මයේ බලපංකෝ. ඒකට බුදුන් දැක්කනේ. ඒ වුණාට අප්ප නැහැ. කොච්චර කරත් අර බුදුහාමුදුරුවෝ දැක්කා වගේ නෑ නැද්ද මං ආන්නේ. බුද්ධ ගාවට ගිහිල්ලා අර බුද්ධ රූපේ දැකලා ආපුවාම අම්මා තම්බි නිකන් මක්කම ගියා වගේ අල්හාජ් කියලා නමක් හම්බ වෙනවා. තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා කියන අපේ කට්ටිය දඹදිව කියලා ඇවිල්ලා. Hindu කට්ටියත් අනිවාර්යයෙන්ම එතෙන් යන්න ඕනේ. මොකද දසවෙනි අවතාරයටන් තියෙන බුදුහාමුදුරුවෝනේ. හැබැයි කියලා තියෙනවා ඔතෙන්ද ගියාට දඹදිවට ගියාට බුද්ධ ගාඩිය බුදුන්ගේ රූපේ බලන්න එපා. හරිම වශියක් වෙනවා. බැලුවොත් විනාසයි. හරිම කාලකන්ණි මූණක් තියෙන්නේ කියලා ඒගොල්ලෝ යටි පහටියට වැඳලා එනවා. ඒ Hindu කට්ටිය අනිවාර්යයෙන් බුදුන්ට වඳින්න ඕනේ. හැබැයි මූණ දිහා බලන්න එපයි කියන. මොකද බැරි වෙලාවත් බුදුන්ගේ පැත්තට ගියොත් ඔය Hindu ආගම සහ මේ පරමාර්ථමය නැත්තම් දේවාත්මය ඒව මොකකටවත් ඉන්න බෑ එතන. නිසා මූණ බලන්නේ නැතුව බුදුහාමුදුරුවෝ වැඳලා යනවා. අපිත් ධර්මයේ නැතුව අපි බුදු පිළිමෙට වැඳලා යනවා. ධර්මයේ හදාරන්න යන්නේ මේ ආස්වාසේ මුල බලපං ආස්වාසේ ගෙවෙන හැටි බලපං ඒව අදාළ නැහැ. ඒ වගේම මේ හූලන්දියා බල්ල මොන නිවන් දකින්න දප්පා ඔයිට වෙඩි නරකෝය මේ සාංගික දානයක් දෙන එක. එහෙම නැත්නම් කර්ණිට පිංකමක් කරන එක. ඒකට නම් පිටරට ඉඳලා පයින් එයි. අම්මෝ ඒකට සලකන සැලකිල්ල. අලියගේ පිටේ මෙහෙට කඩ බින්කමක් කරන අම්මා. හරිදම සාංශේ පානදුරේ හරිදම සාංශ ඉන්න කාලේ බුදු අම්මේ සෙනග මන්ට නම් පෙනෙන්න බෑ මං කවදාවත් ගිහිල්ලා නැහැ. එතකොට අපි යුනිවර්සිටි එකේ හිටියේ. ඉතින් උපාසකම්මලා එනවලු අර සෙනග මැදි මල් වට්ටිය වටේට පතොක් කටු ගහගෙන.
මේ තැනක තුලින් අරගෙන එනකොට කට්ටිය අයින් වෙනවා. මොන්න තරම් බුද්ධාලම්බන ප්‍රීතියක්ද බලන්නකො. දිගටම කටු ගහගෙන එරමිනියා වෙලක් වටේට බැඳගෙන සාදු 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 කියලාගෙන හරි සාංශේ අර සාංශේ ගාවට එනවා. අන්තිමට ඒ සාංශෙට ඉන්න තැනක් නැතුව නිල්ලමට ගිහිල්ලා දවස් 7ක් හැංගිලා හිටලා අපවත් වුණා. කොතනකවත් ඉන්න බෑ මේ මිනිසුන්ට පිස්සු. වට කරගෙන කියලා තියුණා අපේ හරියම සාංශෝ වැඩිට යන්න එපා. ගියාට පස්සේ ඉන්න හම්බෙන්නේ නැහැ. කෑමක් කන්න හම්බෙන්නේ නැහැ. නාන්න හම්බෙන්නේ නැහැ. විසිකිලි කැසිකිලි කරන්න හම්බෙන්නේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ දකින්න නැත්තම් මේ තැපැල් මාර්ගෙන් ළමයි හම්බ වෙනවා ස්වාමීන් දකින්නකොට. අම්මා. උන් අපේ කට්ටියගේ සීල සද්දාව. බුදුරජාණන් ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනනේ මාව දකින්න ඕනේ නැහැ. මේ හුස්ම ගෙවෙන හැටි බලන්නකෝ. ඊට පස්සේ අහනවා වේදනා නිච්ඡං වා අනිච්ඡං. අද එක්කෙනෙක් විශ්සර කරලා තිබුණා. මම බලාගෙන හිටියා වේදනාව දිහා. ඒක දිහා එනකොටම අල්ල ගන්න පුළුවන් වුණායි කියලා. ඒක නිසා මට වේදනාව ප්‍රශ්නයක් ආවේ නැහැ. මම ඒක ඉවත් කළා ආනාපානට ගියයි කියලා මට ඇහුනේ. එහෙම තමයි කියලා තිබුණේ. නෑ එහෙම වේදනාවේ මුල බලන්න පුළුවන් වුණා නම් ආනාපානෙ වගේම තමයි. ඒක බලන්න වේදනාවේ මැද බැලුවා නම් ඕකේ අග තියෙන සුඛයක්. දුක් වේදනාවේ අග සුඛයක්. දුක් වේදනාවේ මුල මැද දෙක දුකයි. අන්නේ මුස්පීන්තු බැල්මෙන් බැලුවොත් අග බලන්නත් බෑ. අග තියෙන සුඛේ දැක්කෙත් නෑ, දැකලත් නෑ, දකින්නෙත් නෑ. නමුත් මේ දුක් වේදනාව එනකොටම බලලා දැන් මේ ඇවිල්ලා තියෙන දුක් වේදනාවක් මම කවදාවත් නෑ මේක දැක්කේ. මම අද දැක්කා. ඒ නිසා ඒක වේදයක් වෙනවා මට. ඥානයක් වෙනවා. බලාන හිටියොත් හැම දුක් වේදනාවක් වෙන සැපේකින්. ඒකට අපි පොතකවත් නැහැනේ ඔය ඇත්තටම මජ්ක්‍ධිම නිකායේ චුල්ල වේදාල සූත්‍රයේ පැහැදිලිවම ධම්මදින්න තෙරිනාංශය සඳහන් කරනවා. හැම සැප වේදනාවක් වෙන්නේ දුකෙන්. අපි දරුවන්ට සැප කැමති වෙනවා කියලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දරුවන්ට දුකනේ දෙන්නේ. අම්මලාට තාත්තලාට සැප කැමති වෙනවා. ඒ දන්නේ නැති පොතොත්ත බබාලා වාගේ. ඇත්තටම තමයි මේවා උගන්ලා නැති නිසා එහෙම තමයි. නමුත් සැපක් දෙන්න බෑ. දුක නැතුව දැන් බලන්නකෝ පටන් ගන්නකොට දුකයි ඉවරනකොට සැපයි. පටන් ගන්නකොට සැපයි ඉවරනකොට දුකයි. දෙක එකතුලා දෙකට බෙදපුවා. සැපක් දුකක් නෑ. ඒකට අදුක්කම සුඛී කියලා කියනවා. ඒක හරි කම්මැලි. ඒක එනකොට හරි නීරසයි. ඒක හරි එනකොට හරි පාළුයි. ඒක එනකොට මහා දම්ල ගාලේ යන්න හිතෙනවා. මේ භාවනාදී එහෙම වෙච්ච නැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න බෑ. මේ ධර්මයේ පේනකොට මේක බුදුන් දැක්ක වශයෙන් නෙමෙයි අපිට තියෙන්නේ මහා මුස්පීන්තුයි අප්පා. ඉන්න බෑ. බෑ කියන එළුවා. බෑ. ඒ අඹුලාවේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා සුබතරාමිකේ එහා පැත්තේ එළු ගහලා තියෙනවා. කමඨාන් සුද්ධ කරනකොට එළුව උදේ ඉඳලා හැන්ද වෙනකම් බෑ කියලා. ඒක ලස්සනට කියනවා ඒක. ඉතින් මං කියනවා කමඨාන් සුද්ධ කරනවා උනේ කියලා. එළුව කමඨාන් සුද්ධ මේ මැස්සෝ ඉන්න නිසා බෑ. කැස තියෙන බෑ. වැස්ස තියෙන බෑ. මේ පස්ස පැත්තට දෙන බෑ. නිදිමත වෙනවා බෑ. අයියෝ මේ වේදනානුපස්සනාවේදී මේ හැම වේදනාවක්ම සැපක වේදනාවක්ම ඉවර වෙනවා සැපෙන්. හැම දුක් සැප වේදනාවක් කරන දුකෙන් කියන එක දැනගත්තා නම් අපි මේ දරුවන්ඩයි ආධ්‍යාපනය හරහායි තාක්ෂණය හරහායි මේ සැප හොයාගෙන යන ගමන මොනතරම් අමනද මොනතරම් මිත්‍යා දෘෂ්ටිකද මොනතරම් මිත්‍යා සංකල්පයක්ද කියන එක කොවිඩ් ආවට පස්සේ ලෝකයට තේරුණා. ඒක කිසිම වෛද්‍ය ශාස්ත්‍රයක් හරි ගියේ නෑනේ. හැන්දිය ගෑවිලා හෙප්පෙන දාලා මැරලා කියන්නේ. ඒකත් මේ මිනිස්සු හදාගත් එකක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දැන් එන ආර්ථික උද්දමනයේ දිහා බලන්න. මොනම සුපිරි මොලයකටවත් ඕක හදන්න බෑනේ. මේ ගියේ පාර වැරදි. එච්චරයි කියන්න තියෙන්නේ. දැන් පෙන්නන්න බෑන කවුරු රැංගිල්ල උස්සලා දෙන්න මේකට උත්තරේ මේකයි කියලා දෙන්න පුළුවන් එකයි. මං කියන එකම උත්තරය තියෙන සත්‍ය විතරයි කියලා. අඩු ගානේ දුකට ලෑස්ති වෙයි එතකොට. නමුත් ඊට වඩා පොඩ්ඩක් යන්න ඉඩ දෙන්න මට. එතකොට කියනවා යම් කිසි කෙනෙක් මේ සැප හොයන්න යන්නත් එපා, දුක හොයන්න යන්නත් එපා. ওই දෙක අතරමැද තියෙනවා සැප දුක මාරු වෙන තැන හරියට අර රිලේ රේස් එකේ එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා අනිත් එක්කනට බැටන් එක දෙන වෙලාව වගේ. ඒකට කියන්නේ අදුක්කම සුඛ කියලා. දුකත් නැති සැපත් නැති.
no pain no pleasure. ඒකට අදුක්කම සුඛ වේදනා නොදුක් නොසුව කියලා ඥාන දහමට වචනයක් දාලා තිබුණා. මේ නොදුක් නොසුව වේදනාව දන්නවනම් සැපයි, දන්නේ නැත්නම් දුකයි කියලා විශිෂ්ට ඥානයකින් ධම්මදින තෙරින්නාංශේ කියනවා. ගෑනු මොඩියෝ කියලා කිව්වට ධම්මදින තෙරින්නාංශේ කියලා කියන්නේ විසාක උපාසක අනාගාමී වුණාට පස්සේ ගේ බාර දීලා යන්න හදන්නේ ධම්මදින්නාට අඹුවට. අකිරිට ඔයාට එපා නම් මටත් එපා මාත් වෙනවා බැවිදෙන. ඉතින් විසාක උපාසකට හරි අප්සෙට් දැන් මේ මිනිස්සයා ගිහිල්ලා මොනව කරගනීද දන්නේ නැහැ. අපි දන්නවා ඉතින් ගෑනුන්ට මොනවාට දුන්නාම කරගන්න දේවල්. නෝ විසාක උපාසකට ඉස්සෙල්ලා රහත් වුණා. විසාක උපාසක ළඟට ගිහිල්ලා ඇහුවා. ඒ අහන ප්‍රශ්නත් හරීම දාර්ශනිකයි. ආර්යවනි සැප වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා අහනවා. සැප වේදනාවේ පටන් ගන්නකොට සැපයි වෙනකොට දුකයි. හරි. දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? දුක් වේදනාව පටන් ගන්නකොට දුකයි වෙනකොට සැපයි. එතකොට අදුක්කම සුඛ වේදනාව ඒකත් නැති මේකත් නැති අදුක්කම සුඛ ඒකේ සැප දුක මොකද්ද? ඒක දන්නවනම් සැපයි. දන්නේ නැත්නම් දුකයි. යෝගාවචරය කියන්නේ ඔන්න ඕක දන්න කෙනා. එයාට ඒක විපිලිසර නැහැ. එයා ධර්මයේ දැක්කා බුදුන් දැක්කා. හැම වෙලාවෙම එපා. හැම වෙලාවෙම කරන්න අමාරු යෝග. නමුත් කාලේන අප්‍රමාදේන වරින් වර අප්‍රමාදයෙන් බලන්න එන සැප දිහා එන දුක දිහා සැප දුක දිහා බලන ස්වරූපෙ මිසක සැපට යට වෙන ස්වරූපෙන් හෝ දුකෙන් මගාරින ස්වරූපෙන් නෙවෙයි. ඕක උගන්වන්නේ මහානකමේදී උගන්වන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. වෙන්නේ එන දෙයට මුණ දෙනවා. සූදානම් ශරීරේ. අද මහාන වෙච්ච ගයගවත් නෑ මේක. ඒගොල්ලෝ සැප ඉල්ලනවා. මේ ඇවිල්ලා ඔය මේ ඉතර තිබුණ 35කට ඉඩ තිබුණේ. ඕකෙදී අපි හයි කරා සෝලාර් පැනල්. හොට් වෝටර් වලට. එක දවසක් පායපුවා දවස් 3ක් විතර යනකම් රස්නේ වතුර තියෙනවා. විදුලි මාර්ගෙ නෙමෙයි ගෙලින්ම සෝලාර් පැනල් තාමත් වැඩ කරනවා ඒක. ඊට පස්සේ මේ පැත්ත දැම්මට පස්සෙත් අයි කරා. ඊට පස්සේ මෑණිවරුන්ට හදලා දුන්නා අපි ඔයිටි වත්ත. අම්මට උඩ එන කම්ප්ලේන්ට් නේ අපිට. මේ ගිහියන්ට උණවතුර තියෙනවා අපිට නැහැ. මං කව තම්බිලාට දෙනවා තොපිට දෙන්නේ නැහැ. තොපි පැවිද්දෝ තොපි දැන ගියව සැප දුක් දෙක. දෙන්නෙම නැහැ. මොකද මං පැවිද්දෙක් නේ. කිසිම වෙලාවක මේ භික්ෂුන් වහන්සේලාට කියලා විශේෂයක් කරනවා. මම භික්ෂුවක් වශයෙන් මං කියන්නේ ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්න. ඒකට මහාචේද දැන් නම් බාලදක්ෂ ව්‍යාපාරේවත් දන්නේ නැත්නම් පැමිණි දුක් පැනිරහයි කියන දන්නේ නැත්නම් මොන මහාන කන්දප්පා මොන නායකත්වයක් දෙන්නද කාටවත් බුදුන් දකින්නද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නද මේ අයිතිවාසිකම කියන වචනේ මේ භික්ෂුවගේ අයිතිය කියලා කුණුහර පොතක් තියෙනවා ලංකාවේ විතරක් ලිවිච්ච පොතක් කිසිම තැනක බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කරලා නැහැ මොන අයිතිවාසිකමද අපිට තියෙන දුක තමයි අයිතිවාසිකමට තියෙන්නේ. ඒ අනිත්‍ය භාවයේ දුක භාවයේ පිළිගන්න තමයි දඩට ගාගෙන ඉන්නේ. ඒක තමයි මේ කහ දුඹුරු පාට කහට සිවුර ඇඳගෙන ඉන්නේ සංකේතයක් විදියට. බැරියෝන් තමයි සුදු ඇඳගෙන ඉන්නේ. උන් අර එළු ගාලකට දාන්න ඕනේ බෑ. ඉඳගෙන ඉන්නකොට වලිගේ පෑගෙනවා බෑ. දතර දෙනවා බෑ කියනවා. අපිට නම් මේ මිනිස්සුයම තමයි අර කාගෙන යනවනම් අපිට තේරෙයි භාවනා කරන කෙනෙකුට අන්වේ ඥාණයෙන් තේරෙයි භාවනා කරන කෙනෙකුට චින්තාමේ ඥාණයෙන් තේරෙයි අපි 180කටත් වැඩි වෙලාවක ඉන්නේ අදුක්කම සුඛ වේදනාවක. ඒක අපිට තේරෙන්නේ හරි කම්මැලිකමක් විදියට, පාළුවක් විදියට, තනිකමක් විදියට. ඒ නිසා පාළුව තනිකම මට සින්දු ආවා මතක නැතුණා. දෙක මැද මේ තව එක සින්දුවක් සින්දු දෙකක් තියෙනවා. මට පාළුව ගැන කියන සින්දු දෙකක් තියෙනවා. එකක් නැවතිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාළුවේ කියලා එක සින්දුවක් තියෙනවා. ඒක තියෙන්නේ පුරුෂ රත්නේ චිත්‍රපටියේ. සනසිල්ලේ නැවතිල්ලේ ඉන්න ආසන්දේ කරදර නැතුව පාළුවේ. අනිත් එක කියනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේන කියන්නේ හරීම පාළු සතෙක් නිස්සරණවනේ ස්ථිර පදිංචේ ඉන්නවා.
හරි පාළුයි. ඉතින් මේ පාළුව සමහරු නිවන් මාර්ගයක් විදිහට සලකනවා. සමහරු කම්මැලි කියලා පිරිත් නූල් ගැට ගහනවා, අප නූල් දානවා, තනිකන් දෝෂ වලට කලු කුමාර දිෂ්ටි වලට සාන්ති කර්ම කරනවා. ඉතින් මේ පාළුවට බයයි. ඒ මොකද මේ ඝන සංගණිකාවට තියෙන ආසාව. සෙනගත් එක්ක ඉන්න මියුසික් අහන්න, චිත්‍රපටි බලන්න, අනම්මනම් තියෙන ආසාව බලනකොට අර භාවනාවේදී එන අදුක්කම සුඛය, එහෙම නැත්නම් කියන්නේ නොදුක් නොසුව, එයාට පේන්නේ මම තලෙන් කොන් වුණා වගේ. එහෙම නැත්නම් මම රැහෙන් අයින් කළා දැම්මා වගේ. මහා පාළු ගතිය. ඉතින් ඒ නිසා පටන් ගන්න ඉස්සෙල්ලා බුදුරජාණන් සඳහන් කළ තුනක වැඩේ පටන් ගන්න අරණ්‍යගත වේයන්, රුක්ක මූලගත වේයන්, ශූන්‍යාකාරගත වේ. ඒට මානසිකත්වයේ හදලා දෙනවා. භාවනාදී අනිවාර්යයෙන් මේක එනවා. අර ඉස්සලා කියපු රූප භාවනාවේදීත් ඕක එනවා. ආකාශ ධාතුව ස්පර්ශ කරන වෙලාවේ. වේදනාවේදීත් ඕක එනවා. අදුක්කම සුඛ වේදනාව ස්පර්ශ කරන වෙලාව. ඉතින් ඒක සූදානම් නැතුව, ඒකට සූදානම් නැතුව කොච්චර භාවනා කරුවත් හිතනද එයා ඒ කම්මැලිකම එනකොට දුවනවා. ඉන්නේ භාවනාව අල්ලන්නේ නැහැ. ඉතින් ඒක ඒ කියලා දෙන එක නා කියන්නෝනේ භාවනා කරනකොට මෙන්න මෙහෙම තැනකට එනවා. ඒකටයි ඔබ සිල් අරගත්තේ. ඒකටයි අපිට සද්ධාව තියෙන්නේ. ඔක පොඩ්ඩක් කාගෙන හිටපන්. ඉන්නකොට තේ භාවනා නොකරන අය තුඟක් වෙලාවට ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. උන් දන්නේ ඒක සැපක් කියලා. උඹට කියලා දීලා තිනවා මේක සැපක් කියලා. උඹ දැන් බලපන්. භාවනා කරත් නැතත් gedara dore අපි ඉන්න වෙලාව බලන්න. අපි ගොඩාක් වෙලාවට ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. අඩු ගන්න කියන්නකො හුස්ම කියලා. හුස්මේ සැපත් දුකක් නැහෙනේ. කාටවත් කියන්න බලන්න හුස්ම කියන්නේ රාගය දනවන එකක් කියලා. කාටද කියන්න බලන්න හුස්ම කියන්නේ ද්වේෂය දනවන එකක් කියලා. නෑ. හුස්ම දෙක ඒක දෙකම නැති නිදිමත දනවන දෙයක්. අන්න ඕකට අවදි වුණොත්, අන්න ඕකට එළඹ වාසිය කරොත්, අනේ කෙනාට ඔන්න ධර්මයේ දැක්කා. මම සැපත් ප්‍රතික්ෂේප කරුවා, දුකත් ප්‍රතික්ෂේප කරා, අන්ත දෙක ප්‍රතික්ෂේප කරලා මැද තියෙන ඒ අදුක්කම සුඛ වේදනාවට එනකොට ශිරි දෙව්දුවකට වැඩියා වාගේ. එහෙම නැත්නම් පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලෙන් තියෙන කියමන වගේ මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් නම් පේනවා අනිවාර්යයෙන්ම යා මාර්ගස්තේ කියලා. අනිවාර්ය මාර්ගස්තේ, මාර්ග ඥාන ලැබපු කෙනෙක් නෙවෙයි, මාර්ගයට වැඩිච්ච කෙනෙක්. එයාට විතරයි පලස්තෙක් බාටපත් වෙන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට මේ අනුව දිගට භාවනා කරගෙන යන්න ධෛර්යයක් වේවා කියලා ප්‍රාර්ථනා